මේ පාර ඕලෙවල් ලියන්න ඉන්න දරුවෙක් නම් ඕගොල්ලෝ දන්නවා විද්‍යාව විෂය ගත්තාම මේ විෂය තුල ඕගලන්ට ඉගෙන ගන්න තියෙනවා ජීව විද්‍යාව යටතේ, භෞතික විද්‍යාව යටතේ සහ රසායන විද්‍යාව යටතේ. ඉතින් මේ කොටස් ටික කතා කරනකොට ගොඩක් ලොකු අන්තර්ගතයක් තියෙන දෙයකට විෂය නිර්දේශය ගත්තාම ජීව විද්‍යාවට අදාළ ලොකු අන්තර්ගතයක් ඒ කියන්නේ පාඩම් කරන ලොකු කාරණා ටික මේකට තියෙනවා. ඒකනොත් අපිට අමතක කරන්න බැරි පාඩමක් නෑ 11 වසර මානව දේහ ක්‍රියාවලිය කියන පාඩම. ඉතින් මේ මානව දේහ ක්‍රියාවලිය කියන පාඩමේදී ගන්නන්නේ මොනවද කියන එක අපි මේ වීඩියෝ එකේදී බලමු. මේකේදී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ පාඩමයන්දී අපි කතා කරන්නේ එක පද්ධතියක් ගැනද අද කතා කරන්නේ මානව බහිස්ත්‍රාවී පද්ධතිය ගැන. කලින් වීඩියෝ එක කතා කරලා තියෙනවා අපි මානව ආහාර ජීවන පද්ධතිය ගැන. මම හිතනවා ඔයගොල්ලෝ ඒක බලලා ඇති කියලා මේ වෙනකොට. ඉතින් අපි බලමු මානව බහිස්ත්‍රාවී පද්ධතිය යටතේ අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මේකෙදි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ දෙයක් තියෙනවා. මේ වීඩියෝ එක බලන ගමන් අනිවාර්යෙන් මුලින් ඉඳලා පිළිවෙලට මේ නෝට් එක ලියා ගන්න අමතක කරන්න එපා. ඒක ගොඩක් වැදගත් වෙනවා. හේතුව ඔයගොල්ලන් පන්ති කාමරේ ඉන්නවා වගේම මේ කාරණා ටික ලියාගෙන ගියොත් මේ වීඩියෝ එක බලන ගමන් අනිවාර්යෙන් ඔයගලන්ට වැදගත් වෙනවා. මොකද සම්පූර්ණ පාඩමේම නෝට් එකක් ලියාගන්න ගොඩක් ඔයගලන්ට වැදගත් වෙනවා. ඒ නිසා ඒක හිමු කරගෙන බලාපොරොත්තු වෙනවා. අපි බලමු අද මොනවද ඉගෙන ගන්න කියලා මේ වීඩියෝ එක ඔස්සේ. අපි මුලින්ම බලමු සංවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ මොනවද කියලා. සංවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ ජීවී දේහ තුල සරල ද්‍රව්‍ය වලින් සංකීර්ණ සංයෝග සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය තමයි සංවෘත්තීය ක්‍රියා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මොනවා හරි දේවල් ගොඩ නැගෙන ක්‍රියා තමයි සංවෘත්තීය ක්‍රියා කියලා හඳුන්වන්නේ. මේකෙදි වෙන්නේ ශක්තිය ගබඩා කිරීමක්. මෙතෙන්දී ශක්තිය ගබඩා කිරීමක් සිද්ධ වෙනවා. එතකොට අපවෘත්තීය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ අපවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ ජීවී දේහ තුල සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට බිඳ හෙළමින් ශක්තිය නිදහස් කිරීමේ ක්‍රියාවලිය තමයි අපවෘත්තීය කියලා හඳුන්වන්නේ. කියන්නේ පරිවෘත්තීය ක්‍රියා කියලා ඉස්සරහදී අපි කතා කරනවා. ඒකේ පියවර දෙක තමයි සංවෘත්තීය ක්‍රියා සහ අපවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ. සංවෘත්තීය ක්‍රියා කියලා කලින් කිව්වේ සරල දේවල් වලින් සංකීර්ණ දේවල් ගොඩ නැගෙන එක. ඒකෙදි ශක්තිය ගබඩා වෙනවා. අපවෘත්තීය ක්‍රියා කියන්නේ සංකීර්ණ ද්‍රව්‍ය බිඳ හෙළන ක්‍රියා. එතෙන්දී ශක්තිය අර ගබඩා වෙච්ච ශක්තිය මොකද්ද වෙන්නේ? නිදහස් වීමක් සිද්ධ වෙනවා. එතකොට පරිවෘත්තීය කියලා හඳුන්වන්නේ දුවේ පුතේ ජීවී දේහවල තුල සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා එනම් සංවෘත්තීය ක්‍රියා සහ අපවෘත්තීය ක්‍රියාවල එකතුව හඳුන්වනවා පරිවෘත්තීය ක්‍රියා කියලා. පරිවෘත්තීය ක්‍රියා සඳහා නිදසුන් වෙන්නේ සෛලීය ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය හා ශක්තිය නිපදවීම සහ අක්මාවේදී සිදුවන ප්‍රෝටීන් පරිවෘත්තියේදී යූරියා යූරික් අම්ලය වැනි ද්‍රව්‍ය නිපදවීම වගේ දේවල් තමයි මේ පරිවෘත්තීය ක්‍රියාවලට නිදසුන් වෙන්නේ. එතකොට මේ බහිස්ත්‍රාවය කියලා හඳුන්වන්නේ මේ කියන පරිවෘත්තීය ක්‍රියාවලදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය, ඒ කියන්නේ වැඩක් නැති අපද්‍රව්‍ය, දෙහි නිපද වෙන දේවල් ටික ඒවා නිපද වෙන්නේ පරිවෘත්තීය ක්‍රියා මගින්. අන්නේ දේවල් දේහෙන් බැහැර කිරීම හඳුන්වනවා බහිස්ත්‍රාවය කියලා. එතකොට මේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය, බහිස්ත්‍රාවී ඉන්ද්‍රිය සහ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය පිට කරන ආකාරය මේකත් නෝට් එකට එකතු කරගන්න. බහිස්ත්‍රාවී ද්‍රව්‍ය පිටවන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රාශ්වාස වාතය, අනිත් එක මුත්‍රා, අනිත් එක දහදිය.
සාමාන්‍යයෙන් බහිස්රාවී කිව්ව ගමන් ඕගොල්ලන්ට මතක් වෙනවා මුත්‍රා නම් බහිස්රාවී ද්‍රව්‍ය පිට කරන ආකාරයක් විදිහට අපිට මතක් වෙනවා. ඒ වුණාට දුවේ පුතේ මෙතන කියනවා ප්‍රාශ්වාස වාතයත් බහිස්රාවී ද්‍රව්‍ය පිටවන ආකාරයක් කියලා. ඊට අමතරව දහදිය කියලා කියන්නේ බහිස්රාවී ද්‍රව්‍ය පිටවන ආකාරයක්. ප්‍රධාන වශයෙන් පිට වෙන්නේ මුත්‍රා මගින්. එතකොට අපි බලමු මේ බහිස්රාවී ද්‍රව්‍ය පිටවන ඉන්ද්‍රියන්. ප්‍රාශ්වාස වාතය පිට වෙන්නේ පෙනහැලි වලින්. මුත්‍රා පිට වෙන්නේ වකුගඩු වලින් සහ දහදිය පිට වෙන්නේ සම කියන බහිස්රාවී ඉන්ද්‍රියන් වලින්. මේ බහිස්රාවී ඉන්ද්‍රියන් ගැන කියනකොට සමහර වෙලාවට ප්‍රශ්න වල අහනවා අපේ විශාලතම බහිස්රාවී ඉන්ද්‍රිය මොකක්ද? පෙනහැලිද වකුගඩුද සමද? අපේ තියෙන විශාලතම බහිස්රාවී ඉන්ද්‍රිය තමයි සම. මුළු දේහෙම ආවරණය වෙලා තියෙන සම මගින් නිසා. අනිත් දේ තමයි අපේ දේහයේ තියෙන බහිස්රාවී ඉන්ද්‍රියන් මගින් බාහිරින් තියෙන බහිස්රාවී ඉන්ද්‍රිය මොකද්ද? වකුගඩු තියෙනෙත් අභ්‍යන්තරයේ පෙනහැලි තියෙනෙත් දේහයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් විදිහට. හැබැයි බාහිරින් තියෙනවා සම කියන්නේ බාහිර ඉන්ද්‍රියක් විදිහට හිතන්න පුළුවන්. ඒක නිසා සම කියන එක්කෙනා ගැන මතක තියාගන්න ඕනේ විශාලතම බාහිරින් තියෙන බහිස්රාවී ඉන්ද්‍රිය තමයි සම. ඊළඟට ප්‍රධාන වශයෙන් නයිට්‍රජනීය බහිස්රාවය සිදු කරන ඉන්ද්‍රිය මොකක්ද ඇහුවොත් ඒකට කියන්න තියෙන්නේ වකුගඩු කියලා. ප්‍රධාන වශයෙන් නයිට්‍රජනීය බහිස්රාවය සිදු කරන්නේ වකුගඩු මගින්. දැන් මේ එක එක බහිස්රාවී ඉන්ද්‍රියන් වලින් පිට වෙන බහිස්රාවී ද්‍රව්‍ය අපි දන්න ඕනේ. ප්‍රාශ්වාස වාතයේ මුත්‍රා දහදිය. ඒවැය තියෙන අන්තර්ගතය මොනවද? ඒවැය තියෙන බහිස්රාවී ද්‍රව්‍ය මොනවද කියලා අපි බලමු. ප්‍රාශ්වාස වාතයේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප. අපි දන්නවා ප්‍රාශ්වාස වාතයේදී පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඊට අමතරව ජල වාෂ්පත් පිට වෙනවා. ජල වාෂ්ප පිට වෙනවා කියන එක අපිට දැනගන්න පුළුවන් පරිසරයේ සිසිල් අවස්ථාවලදී අපේ කටින් දුමක් ආකාරයට පිට වෙන්නේ මොනවද? ඒ පිටවන ජල වාෂ්ප ඝනීභවන වෙනවා පරිසරයේ සිසිල් නිසා. එහෙම නැතුව ඒක සිසිල් වෙලාවට විතරක් බාහිර පරිසරයේ සිසිල් වෙලාවට විතරක් ජල වාෂ්ප පිට වෙනව නෙමෙයි. බාහිර පරිසරයේ සිසිල් නම් අපේ ප්‍රාශ්වාස වාතයෙන් පිටවන ජල වාෂ්ප වායුගෝලයේදී ඝනීභවණය වෙනවා. එතකොට අපිට පේනවා ඒක. දුමක් ආකාරයට පේනවා. අනිත් අවස්ථාවලත් මේ ප්‍රාශ්වාස වාතයත් එක්ක ජල වාෂ්ප පිට වෙනවා. ඊළඟට වකුගඩු වලින් පිටවන බහිස්රාවී ද්‍රව්‍ය මුත්‍රානි. ඒකේ තියෙන අන්තර්ගතය බැලුවොත් යූරියා, යූරික් අම්ලය, ලවණ වර්ග සහ ජලය තියෙනවා. එතකොට අපි දන්නවා මේවැයි ජලයේ වැඩි ප්‍රතිශතයක් තියෙනවා. එතෙන්දී ජලයේ වැඩි ප්‍රතිශතයක් තියෙන එකේ වාසිය තමයි ලවණ, යූරියා, යූරික් අම්ල වල සාන්ද්‍රණය අඩු වෙනවා. ඒකෙදි මුත්‍රාවල තියෙන අර ආවේනික කහ පැහැයට උහුරු ගතිය අඩු වෙනවා. අපිට ඒ කියන්නේ දැනගන්න පුළුවන් අපේ ජල ප්‍රමාණය, ජලපානය අඩුයිද නැද්ද කියන එක මුත්‍රාවල වර්ණයෙන් සහ ගන්ධයෙන්. ගන්ධයට හේතු වෙන්නේ යූරියා, යූරික් අම්ල නිසා තමයි ගඳක් ලැබෙන්නේ. මුත්‍රාවල ගන්ධේ ලවණ වලින් තමයි ලවණ වර්ග සහ ජලයත් අඩංගුයි. මේකෙදි ජලයේ වැඩි ප්‍රතිශතයක් තියෙන්න අවශ්‍යයි. සාමාන්‍යමත් ඉතින් තියෙන්නේ සාමාන්‍ය ජලයේ වැඩි ප්‍රතිශතයක් තමයි මුත්‍රාවල සාමාන්‍ය තත්ත්වය යටතේ. ඊළඟට දහදිය වලත් තියෙන්නේ මේ අන්තර්ගතයම නේද? යූරියා, යූරික් අම්ලයේ ලවණ වර්ගයක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ. ජලය කොහොමද තියෙනවා? එතෙන්දි ජලයේ වැඩිපුර තියෙන්න ඕනේ දහදියේ. නැත්තම් දහඩිය ගන්ධය වැඩි වෙනවා යූරියා වල සාන්ද්‍රණය වැඩි වුණාම. දැන් ඔයගොල්ලන්ට ලේසි මතක තියාගන්න මුත්‍රාවලයි දහඩියේ තියෙන අන්තර්ගතය එකමයි. යූරියා දෙන්නගෙම ඉන්නෝ යූරික් අම්ලය, ලවණ වර්ග සහ ජලය. හැබැයි මෙහෙම තිබුණට ඔයගොල්ලෝ දන්නවා මුත්‍රා දෙකේම අන්තර්ගතයේ සමානයි නම් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. එතකොට නිකන් දෙකම සමානයි වගේ. මුත්‍රායි දහඩියයි එකට සමාන වෙන්නේ නැහැ. ඒවැ ගන්ධය වැඩි මුත්‍රාවල කියන එක අපි දන්නවා. ඒකට හේතුව තමයි මේවා සමාන අන්තර්ගතයේ සමාන වුණාට ඒවැ තියෙන ප්‍රතිශතයන් වෙනස්. ඒ කියන්නේ යූරියා, යූරික් අම්ලය වගේ දේවල් වැඩි ප්‍රතිශතයක් මුත්‍රාවල තිබුණට දහඩියේ එච්චර ප්‍රතිශතයක් නැහැ. ඒක නිසා දහඩියේ ගන්ධයක් තිබුණට මුත්‍රාවල තරම් ගන්ධයක් තියෙන්නේ නැහැ. ඊළඟට
අපිට දැන් මේ බහිස්රාවී ද්‍රව්‍ය විදියට මුත්‍රා කියන එක දන්නවා අමතරව ප්‍රාශ්වාස වාතය සහ දාදිය කියන එක දැන් ඉගෙන ගත්තා. ඊට අමතරව ඔයගොල්ලන්ට සමහර විට හිතෙනවා ඇති ඇයි මෙතන මල පහ බහිස්රාවී ද්‍රව්‍යයක් විදියට දක්වලා නැත්තේ කියලා. මල පහ කියන්නේ බහිස්රාවී ඉන්ද්‍රියට අදාළ දෙයක් නෙමෙයි. ඒක ආහාර ජීර්ණ පද්ධතියේදී පිටවන දෙයක්. මෙතන තියෙනවා මල ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍යයක් නොවන්නේ ඇයි කියලා. මේක ලියා ගන්න. වගුවෙන් පස්සේ ලියා ගන්න ඕනි මේක. මල යන ජීර්ණ ක්‍රියාවලියදී නිපදවන ජීර්ණය නොවි ඉතිරවන කොටස් තමයි මල කියලා හඳුන්වන්නේ. මල පහ කියලා කියන්නේ ජීර්ණයෙන් අවශෝෂණයෙන් නොවි එතකොට ඉතුරු නොවන කොටස් තමයි මේ මල පහ කියලා හඳුන්වන්නේ. ජීර්ණයේ සිදුවනුයේ ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය කියන්නේ ශරීරය තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඒක නිසා මල ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍යයක් විදියට සලකන්නේ නැහැ. ඒ වුණාට මේ මල ද්‍රව්‍ය එක පිට වෙන පිත්ත වර්ණක නැත්නම් පිත් වර්ණක බහිස්රාවී ද්‍රව්‍යයක්. පිත් වර්ණක කියන්නේ දරුවනේ ආහාර ජීර්ණ පද්ධතියේදී අපි කතා කරනවා අන්ත්‍රයට එකතු වෙනවා අග්නාශික විෂය ඊට අමතරව පිත විෂය එකතු වෙනවා. එතෙන්දි මේ පිත සමග පිත් වර්ණකත් එකතු වෙනවා. අන්නේ දේවල් නිසා තමයි මලවලට ආවේනික කහ පැහැයක් ලැබෙන්නේ. ඔයගොල්ලෝ ආහාර ජීර්ණ පද්ධතිය මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දන්නවා ඒකෙදි ආහාර ජීර්ණ පද්ධතියේ මහාන්ත්‍රය තුලදී සිදුවන කාර්යයන් විදිහට එකක් කිව්වා මේ පිත් වර්ණක වලින් මලවලට ආවේනික පැහැය ලබා දීම කියලා. ඒක නිසා මල බහිස්රාවී ද්‍රව්‍යයක් නොවන්නේ ඇයි කියන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ව්‍යුහගතවල එහෙම අහනවා. ඒක නිසා මේකට හරියට මේ පොයින්ට් එකට උත්තරේ ලියන්න මේක පාඩම් කරගන්න අවබෝධයෙන්. එතකොට දරුවනේ අපි මේ එක එක පද්ධතීන් ගැන කතා කරලා තියෙනවා. මම ඒ කියන්නේ මගේ channel එකේ මානව දේහ ක්‍රියාවල සියලුම පද්ධතීන් ගැන කතා කරා. ඒ එක එක පද්ධතිවලදී අපි දැනගන්න දෙයක් තියෙනවා මේ ඒ පද්ධතියට අයිති කොටස් ටිකක් තියෙනවා අඳුරගන්න. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම මුඛයෙන් පටන් අරගෙන ගුදයෙන් අවසාන වෙනවා. ශ්වසන පද්ධතිය ගත්තට පස්සේ නාස්කුහරයෙන් පටන් අරගෙන ඉවර වෙලා කාර්ත දක්වා ගමන් කරනවා. ඊළඟට ඒ වගේම තව ස්නායු පද්ධතිය ස්නායු එකතු වෙලා එතෙන්දී ප්‍රතීක ඡාපයක් වගේ හැදෙනවා. එතෙන්දී ඒක එතන ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න ගමන් මාර්ගයක් තියෙනවා. අන්න ඒ විදිහට පද්ධතියට අයිති කොටසක් අපි කතා කරනවා. ඒ වගේම දුවේ පුතේ මේ ආහාර ජීර්ණ පද්ධතිය ඒ පද්ධතිවල වගේම මේ පද්ධතියදිත් ඒ කියන්නේ බහිස්රාවී පද්ධතියදිත් ගමන් මාර්ගයක් ගැන කතා කරන්න තියෙනවා. පද්ධතියක් ගැන. ඒ ගමන් මාර්ගය එහෙම නැත්නම් මේ බහිස්රාවී පද්ධතිය තමයි මෙතන දක්වලා තියෙන්නේ. බලන්න මෙතන වෘක්ක පිහිටලා තියෙනවා. වෘක්ක පිහිටලා තියෙනවා. මේ වෘක්ක වලට සම්බන්ධ වෙලා තියෙනවා නාල. හොඳට බලන්න එක වෘක්කයක් මේ වෘක්කයෝගලෙන් එක වෘක්කයක් දිහා හොඳින් බැලුවාම ඔයගොල්ලන්ට පේනවා. ඒකට සම්බන්ධ වෙලා තියෙනවා නාල තුනක්. ඒතර දුවේ පුතේ මේ එක වෘක්කයක් ගැන අවධානය යොමු කරලා ඔයගොල්ලෝ බලන්න. එතකොට පේනවා මොකද්ද? එක වෘක්කයකට සම්බන්ධ වෙලා තියෙනවා නාල තුනක්. මෙතන පෙන්නලා තියෙනවා කළු පාටින් එකයි සුදු පාටින් දෙකක් පෙන්නලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේ වෘක්කයට රුධිරේ පරිවාහනය කරන්නේ කියන්නේ රුධිරේ ගෙන යන එක ආය රුධිරේ ලබා ගන්න එක කරන්නේ කවුරු මගින්ද? වෘක්ක ධමනි සහ වෘක්ක ශිරාවලින්. ඔයගොල්ලෝ දන්නෝනේ අපි මේ වීඩියෝ වලින්ම කතා කරා රුධිර සංසරණ පද්ධතිය. එතෙන්දි කතා කරා රුධිරේ ගෙන යන්නේ ඒ කියන්නේ හෘදයේ ඉඳලා රුධිරේ ගෙන යන්නේ ධමනි වලින් ඉන්ද්‍රියන් වෙත. ඊට පස්සේ ඉන්ද්‍රියන් වලින් එළියට රුධිරේ ගන්නේ ශිරා වලින්. ශිරා වලින් අරගෙන ආය හෘදයට ගෙනියනවා. ධමනි වලින් ආය රුධිරේ බෙදා හරිනවා ඉන්ද්‍රිකා වලට. ඉන්ද්‍රියන් වලට. හරි. අන්නේ විදියට ගත්තාම මෙතෙන්දි මේ ධමනි ශිරා යුගලක් මේකට සම්බන්ධ වෙන්නේ ඇයි? ධමනි මගින් රුධිරය මේ ඉන්ද්‍රියන් වෙතට ලබා දෙනවා. ශිරා මගින් රුධිරය නැවත ලබාගෙන හෘදය වෙත ගෙනියනවා. ඒකත් මතක තියාගන්න මේ පද්ධති ඔක්කොම එකිනෙකට අන්තර් සම්බන්ධයි කියන එක තේරෙනවා. මම සාමාන්‍යයෙන් මේ පද්ධති ගැන කියලා දෙනකොට ඒකට අදාළ අනිත් පද්ධතීන් ගැනත් පොඩ්ඩක් මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ පද්ධති අතර දැනුම අපිට පද්ධති ඔක්කොම ගැන ඉගෙන ගන්නකොට වැදගත් වෙනවා.
ඊළඟට මේකට සම්බන්ධ වෙන නාල දෙකක් ගැන අපි දන්නවා. එක වෘක්කයක් සැලුවාම ඒකට සම්බන්ධ වෙන නාල දෙකක් අපි දන්නවා. මොකද්ද? වෘක්ක දමනියයි වෘක්ක ශිරාවයි. ඊට අමතරව සම්බන්ධ වෙනවා. මෙතෙන්දී ඒක පෙන්වලා තියෙනවා තව නාලයක් විදියට. මොකද්ද අමතරව සම්බන්ධ වෙන්නේ? මුත්‍රා වාහිනී. වෘක්ක යුගලට මුත්‍රා වාහිනී යුගලක් තියෙනවා. මුත්‍රා වාහිනී යුගලෙන් සම්බන්ධ වෙන මුත්‍රාශයට ඊට පස්සේ මුත්‍රා මාර්ගයෙන් බාහිරට විවෘත වෙනවා. මෙතෙන්දී පිරිමි කෙනෙක් නම් මේ මුත්‍රාශයට තමයි සම්බන්ධ වෙන්නේ. එයාලගේ ප්‍රජනක පද්ධතියත් මේකට සම්බන්ධ වෙලා තමයි පිට වෙන්නේ. එතකොට ශිශ්නය ක්‍රියා කරන්නේ බයිස්රාවී පද්ධතියටත් ප්‍රජනක පද්ධතියටත් දෙකටම පොදු ව්‍යුහයක් විදියට තමයි ක්‍රියා කරන්නේ පිරිමයයි. දැන් මෙතෙන්දි මේ වෘක්කවල නිපද වෙනවා මුත්‍රා. ඒ මුත්‍රා නිපද වෙනකොට මේ මුත්‍රාවල තියෙන මුත්‍රා කොටස් ටික, ඒ කියන්නේ මුත්‍රාවල අන්තර්ගතය බැහැර කරන්නේ මුත්‍රාශය වෙත ගෙනියන්නේ මුත්‍රා වාහිනී යුගල මගින්. ඒතර මුත්‍රාශය වෙත මුත්‍රා වාහිනී යුගල මගින් ගෙනියනවා. ඊට පස්සේ මුත්‍රා මාර්ගයෙන් බැහැර කරනවා. මේ විදිය තමයි මුත්‍රා වාහිනී පද්ධතිය මිනිසාගේ සැකසීලා තියෙන්නේ. මේ රූපය ඇඳලා ඔගොල්ලෝ ඒ කොටස් නම් කරගන්න. ඊළඟට මේ එක වකුගඩුවක්, ඒ කියන්නේ වෘක්කයක් වකුගඩුවක් සැලකුවාම ඒකේ කොටස් නම් කරන්න දැනගන්න ඕන. වෘක්කේ පිටින්ම තියෙන වෘක්ක ප්‍රාවරය. වකුගඩුව වට කරන සීමාවට කියනවා වෘක්ක ප්‍රාවරය කියලා. ඊට පස්සේ ඊට ඇතුලෙන් තියෙන වෘක්ක බාහිකය. ඊට පස්සේ වෘක්ක බාහිකයට ඇතුලෙන් තියෙනවා මල් පෙති වගේ ව්‍යුහයක් විදිහට ඇඳලා තියෙනවා මොනවද? තද පාට වෘක්ක පිරමීඩ. එතකොට මේ වෘක්ක පිරමීඩේ හැඩය ගත්තාම ඇතුළට උල් වෙන්න තමයි සැකසීලා තියෙන්නේ. වෘක්කයේ ඇතුළට උල් පෙනුමක් තියෙනවා. හරියට මල් පෙති වගේ පෙනුමකට හැඩ ගැහිලා තියෙනවා. වෘක්කයට සම්බන්ධයි වෘක්ක ශිරා සහ වෘක්ක ධමනි. ඒක රුධිර සංසරණ පද්ධතියේ කාර්යනේ. මොකද්ද? අපි දැන් කතා කරා මුත්‍රා වාහිනී පද්ධතියේදී මේකට සම්බන්ධ වෙනවා වෘක්ක ධමනි සහ වෘක්ක ශිරා. මෙතන පෙන්වන්නේ වෘක්ක යුගලෙන් එක වෘක්කයක්. ඊට පස්සේ මුත්‍රා වාහිනියක් තියෙනවා මෙතන. එතකොට ඔය කොටස් ටික දැනගන්න ඕනේ. මෙතන නම් කරලා තියෙනවා පේනෝ නේද? ශ්‍රෝණිය කියලා. ශ්‍රෝණිය කියන්නේ දුවේ පුතේ මේ වෘක්ක පිරමීඩ වල මැද කොටස. හරියටම වෘක්කේ මැදට වගේ වෙන්න තියෙන කොටස හඳුන්වනවා වෘක්ක ශ්‍රෝණිය කියලා. අපි ඉදිරියේදී කතා කරනකොට තේරෙනවා ඔතෙන්ට තමයි සියලුම මුත්‍රා නිපද වෙන දේවල් ටික එකතු වෙන තැන. ඊට පස්සේ එතනින් තමයි මේ මුත්‍රා වාහිනියට මුත්‍රා ටික ලබා දෙන්නේ. දැන් අපි දන්නවා අපේ බයිස්රාවී පද්ධතියේ පිටලා තියෙනවා වෘක්ක යුගල. ඒ කියන්නේ වකුගඩු යුගලක් පිටලා තියෙනවා. ඒක වකුගඩුවක්. ඒ කියන්නේ එක වෘක්කයක් ගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙනවා වෘක්කාණු කියලා විශේෂයක්. වෘක්කාණු විශාල ප්‍රමාණයක් පිටලා තියෙනවා එක වකුගඩුවක. මේ පෙන්ලා තියෙන මෙතන වෘක්කාණු කියලා නිකන් දිගටි ස්වරූපයට තියෙන්නේ වෘක්කාණු පෙන්ලා තියෙනවා දිග පටියක් වගේ ස්වරූපයක් පේන්න තියෙනවා. ඒතර ඔයගොල්ලන් අර කලින් එකේ නම් කරා නේද බාහිකය සහ මජ්ජාව. දැන් තේරෙනව නේද බාහිකය සහ මජ්ජාව කියන ප්‍රදේශ දෙකටම අයිති වෙන්න වෘක්කාණු විශාල ප්‍රමාණයක් පිටලා තියෙනවා. මෙතන වෘක්කාණු පෙන්වලා තියෙනවා දෙකක්. වම් පැත්තේ දකුණු පැත්තේ වෘක්කාණු දෙකක් පෙන්වලා තියෙනවා. මේ විදිහට විශාල ප්‍රමාණයක් පිටුනවා. ඒතර දුවේ පුතේ මේ වෘක්කාණු මේ යටින් තියෙන කාරණාවත් ලියා ගන්න රූපසරහන දල විදිහට ඇඳගෙන මොකද යටින් තියෙන කාරණාව වෘක්කේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වෘක්කාණුයි. වැදගත් සාමාන්‍යයෙන් ව්‍යුහගත සහ කෙටි ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට අහනවා මේ ගැන. වෘක්කේ තියෙන ව්‍යුහමය කෘත්‍යමය ඒකකය මොකක්ද? වෘක්කාණුව. වෘක්කාණුව අන්වීක්ෂය වන අතර එක් වෘක්කයක් තුළ සාමාන්‍ය වෘක්කාණු කොච්චර විතර තියෙනවද? මිලියනයක් විතර තියෙනවා. මෙතෙන් දුවේ පුතේ මේ වෘක්කාණු තුළ මුත්‍රා නිපදවීම සිදු වෙනවා. එතකොට එක වෘක්කාණුවක මුත්‍රා ස්වල්පයක් නිපදුණාට මිලියන ගණනක් තියෙන නිසා තනි වෘක්කයක් මගින් විශාල මුත්‍රා ප්‍රමාණයක් නිපද වෙන්නේ එම වෘක්කාණු මිලියන ගණනක එකතුවෙන් තමයි. දැන් මෙතන දක්වලා තියෙනවා ඒ වෘක්කාණුවක පෙනුම නැත්නම් වෘක්කාණුවක ක්‍රියාවලිය තමයි මෙතන දක්වලා තියෙන්නේ. මෙතෙන්දි මුල ඉඳලා හිමීට මේ අවධානයෙන් මේක බලා ගන්න.
දැන් අපි දන්නවා වකුගඩු වෙත ඒ කියන්නේ වෘක්ක වෙත රුධිරය ගෙන එනවා රුධිර වාහිනී වලින්. එතෙන්දි ගෙන එන රුධිර වාහිනිය තමයි මෙතන ඇඳලා තියෙන්නේ අභිවාහී ධමනිකාව කියලා. වෘක්ක වෙත වෘක්කාණු වෙත රුධිරය ගෙන එන්නේ මොකක් මගින්ද? අභිවාහී ධමනිකාව මගින්. එහෙම ගෙන එනකොට ඒ අභිවාහී ධමනිකාව මේ බ්‍රෝමන් ප්‍රාවරය කියන කොටස අයිති වෙන්නේ වෘක්ක වලට. අර කලින් රූප සටහනේ වෘක්කාණු වල අපි ඇඳන්නේ බ්‍රෝමන් ප්‍රාවරය කියලා කොටසක් වෘක්කාණුවේ තියෙන නිකන් C අකුරක හැඩයට කොටසක්. ඒ කොටස හඳුන්වන්නේ වෘක්කාණුවක බ්‍රෝමන් ප්‍රාවරය කියලා. අන්නේ කියන බ්‍රෝමන් ප්‍රාවරය ළඟදී අර අභිවාහී ධමනිකාව, ඒ කියන්නේ වෘක්ක වෙත රුධිරය ගෙන එන ධමනිකාව නැත්නම් රුධිර නාලය සිදුරු සහිත ව්‍යුහයක් හැදෙනවා. සිදුරු ඇති වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ධමනිය තුලින් යන රුධිරය බ්‍රෝමන් ප්‍රාවරයට වැස්සීමට ලක් වෙනවා. ඒ කියන්නේ පෙරෙනවා. හරිද? එතකොට ඒ අභිවාහී ධමනිකාව බ්‍රෝමන් ප්‍රාවරය ළඟදී සිදුරු සහිත ස්වරූපයක් නිර්මාණය වෙනෝනේ. අන්න ඒකට හඳුන්වනවා. ඒක හඳුන්වනවා ඒ ධමනියේ කොටස ගුච්චිකාව කියනවා. ඊට පස්සේ ඒ අභිවාහී ධමනිකාව ගුච්චිකාවෙන් පස්සේ අභිවාහී ධමනිකාව ඒ ධමනිය හඳුන්වනවා අපවාහී ධමනිකාව කියලා. අභිවාහී ධමනියෙන් තමයි වෘක්ක වෙත රුධිරය ගෙන එන්නේ. අපවාහී ධමනිකාවෙන් තමයි වෘක්කෙන් රුධිරය පිටතට ගෙනියන්නේ. මේක කිව්ව ගමන් ඔයගොල්ලන්ට හරි අවබෝධයක් තියෙනවා නම් රුධිර සංසරණ පද්ධතිය ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. ඉතින් එතෙන්දි කියලා දුන්නේ මොනවා හරි දෙයක් වෙත රුධිරය ගෙන එන්නේ ධමනි මගින්, ඒ දෙයින් රුධිරේ එළියට ගෙනියන්නේ ශිරා මගින් කියලා ඔයගොල්ලන්ට මතක් වෙනවා. ඉතින් දැන් මෙතන කියනවා අභිවාහී ධමනිකාවෙන් රුධිරය ගේනවලු, ඊට පස්සේ අපවාහී ධමනිකාවෙන් රුධිරය ආය අරගෙන යනවා. ඒ කියන්නේ දෙකම ධමනිකා. ඒ කියන්නේ දෙකම ධමනි දෙකක්. ඒතර ඔයගොල්ලන්ට හිතනවා මේ අපවාහී ධමනිකාවක් නෙමෙයි ඔතන තියෙන්නේ ශිරාවක් නේද කියලා. මෙතෙන් දුවේ පුතේ ධමනියක්ම මගින් තමයි මෙතෙන්දි රුධිරය බැහැර කරන්නේ. මේ ධමනියේ තියෙන විශේෂත්ව ගැන විශේෂයෙන් ලොකුවට මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැනගන්න වෙන තැන්වල තියෙන ධමනියකට වඩා මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණ දෙකක් දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. මෙතෙන්ට මේකට ධමනියෙන්ම තමයි රුධිරය ගේන්නේ. බැහැර කරන්නේ ධමනියක් මගින්. ඒක විශේෂයක්. අනිත් එක තමයි මේ ධමනියේ සිදුරු තියෙන තැනක් තියෙනවා. දැන් රුධිර වාහනයක සිදුරු තිබුණොත් මොකද්ද වෙන්නේ? එතනින් රුධිරය බැහැරට යනවනේ. ඒක මොකක් හරි හානියක් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මෙතෙන්දී එහෙම දෙයක් නෙමෙයි. මේක ස්වභාවිකවම සිදුරු සහිතව ධමනිය පිහිටලා තියෙනවා. ඒක හඳුන්වනවා ගුච්චිකාව කියලා. ඉතින් ඒක විශේෂතා දෙකක් මේ ධමනිකාවේ තියෙන. ඒ මේ ගුච්චිකාව හරහා රුධිරයේ තියෙන සමහර සංඝටක. ඒ කියන්නේ මේ සිදුරු හරහා පෙරෙන්න පුළුවන් තරම් පොඩි සයිස් එකේ සංඝටක, පොඩි ප්‍රමාණයේ සංඝටක. ඒ කියන්නේ සිදුරු වලට වැඩිය කුඩා සංඝටක පෙරෙනවා මේ බ්‍රෝමන් ප්‍රාවරය තුලට. ඒව හඳුන්වනවා ගුච්චික පෙරණය කියලා. ඒතර ගුච්චික පෙරණය කියන්නේ ගුච්චිකාව හරහා පෙරිලා වෘක්කාණුවේ බ්‍රෝමන් ප්‍රාවරය තුලට ඇතුල් වන රුධිරයේ කොටස් ටික තමයි ගුච්චික පෙරණය කියලා හඳුන්වන්නේ. ගුච්චිකාව හරහා පෙරෙන නිසා ඒකට කියනවා ගුච්චික පෙරණය කියලා. එතෙන්දී ඕගොල්ලන්ට තේරෙනවා මේකෙන් කොටසක් විතරයි පෙරෙන්නේ. ඒ කියන්නේ මේ සිදුරු වල හරහා නොපෙරි පෙරෙන්නේ නැතුව ඉතුරු වෙන දේවල් මොනවද? ඊට වැඩිය සයිස් එකකින් ලොකු දේවල්. ඒ කියන්නේ මේ සිදුරු වලට වැඩිය සයිස් එක ලොකු ප්‍රමාණයේ දේවල් ඉතුරු වෙනවා. මොන වගේ දේවල්ද? රුධිර සෛල, රුධිරේ ප්‍රෝටීන වගේ දේවල් මේකෙදි පෙරීමකට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගුච්චික පෙරණේ තියෙන්නේ නැහැ රුධිර දේහාණු, රුධිරයේ තියෙන ප්‍රෝටීන වර්ගයේ මතකයිනේ ප්‍රෝටීන වර්ග තුනක් ඇල්බියුමින්, ග්ලොබියුලින්, ෆයිබ්‍රිනෝජන් ඒ වගේ දේවල් මේ ගුච්චික පෙරණේ තියෙන විදියක් නැහැ. තියෙනවා නම් ඒක රෝගී තත්ත්වයක්. ඊළඟට මේ වෘක්කාණුවේ කොටස තමයි මේ බ්‍රෝමන් ප්‍රාවරයෙන් ඉස්සරහට තියෙන්නේ. බ්‍රෝමන් ප්‍රාවරය කියන්නේ වෘක්කාණුවේ කොටස. ඊළඟට අවිදුර සංවලිත නාලිකාව. ඊට පස්සේ තියෙනවා හෙන්ලේ පුඩුව. ඒ හෙන්ලේ පුඩුවේ අවරෝහණ භාවය තමයි එකටම තියෙන්නේ. ඊට පස්සේ හෙන්ලේ පුඩුවේ ආරෝහණ භාවය. ඊළඟට හම්බ වෙනවා විදුර සංවලිත නාලිකාව.
ඊට පස්සේ ඒක සංග්‍රාහක ප්‍රණාලිය කියලා කොටසකට සම්බන්ධ වෙනවා. මේකෙදි බාහිර කොටස් දෙකක් විදිහට තියෙනවා. මේ රුක්කාණුවට අමතරව මොකද්ද බාහිර කොටස් දෙක? මේ අභිවාහී දමනිකාව. ඒ කියන්නේ මේ දමනියයි ඊට අමතරව සංග්‍රාහක ප්‍රණාලියයි කියන්නේ ටිකක් මේ රුක්කාණුවට අමතර කොටස් දෙකක්. මේකෙදි අවිදුර සංවලිත නාලිකාව සහ විදුර සංවලිත නාලිකාව තියෙන තැන් දෙක බලන්න. අවිදුර අපිට එකටම මේකෙදි හම්බුනේ අවිදුර සංවලිත නාලිකාවනේ. අවිදුර කියන්නේ ළඟම කියන එක. ඒක නිසා අන්න එකේ මතක තියාගන්න පුළුවන් පැටලෙන්නේ නැතුව එකටම හම්බ වෙන කෙනා ළඟම ඉන්න කෙනා. ඒක නිසා ළඟට කියනවා අවිදුර. අවිදුර සංවලිත නාලිකාව. ටිකක් දුරින් හම්බ වෙන සංවලිත නාලිකාව විදුර. ඒක නිසා විදුර සංවලිත නාලිකාව කියලා අපිට ඒක මතක තියාගන්න උපක්‍රමයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊළඟ මේ C අකුරක හැඩයට තියෙන හෙන්ලේ පුඩුව. ඒ හෙන්ලේ පුඩුවේ පටන් ගන්න තැන අවිදුර සංවලිත නාලිකාවෙන් නේද පටන් ගන්න. හෙන්ලේ පුඩුව පටන් ගන්න තැන පටන් ගන්නෙ අවිදුර සංවලිත නාලිකාවෙන්. ඒක පටන් ගන්න එතකොට ලොකු තැනක ඉඳලා පොඩි වෙන්න තමයි යන්නේ. අවිදුර සංවලිත නාලිකාව ලොකුයි. එතනින් පොඩි හෙන්ලේ පුඩුවට සම්බන්ධ වෙනවා. ඒක නිසා ඒ කොටස හඳුන්වනවා මුලින්ම හම්බ වෙන කොටස හෙන්ලේ පුඩුවේ හඳුන්වනවා හෙන්ලේ පුඩුවේ අවරෝහණ බාහුව කියලා. ඇයි ලොකු කොටසක ඉඳලා පොඩි කොටසට සම්බන්ධ වෙන්නේ. ඊළඟට මේ හෙන්ලේ පුඩුව ගිහිල්ලා විදුර සංවලිත නාලිකාවට සම්බන්ධ වෙනවා. විදුර සංවලිත නාලිකාව කියන්නේ ලොකු ව්‍යුහයක් හෙන්ලේ පුඩුවට වඩා. ඉතින්දී ව්‍යුහය විශාලයිනේ. ඉතින් මේ හෙන්ලේ පුඩුවේ විශාල කොටසකට සම්බන්ධ වෙන නිසා කුඩා තැන ඉඳලා ලොකු තැනකට සම්බන්ධ වෙන්නේ. ඒක නිසා එතන හඳුන්වනවා හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුව කියලා. කුඩා තැනක ඉඳලා පොඩි තැනකට සම්බන්ධ වෙන නිසා හෙන්ලේ පුඩුවේ ඒ කොටස හඳුන්වනවා හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුව කියලා. ඊළඟට සම්බන්ධ වෙන්නේ සංග්‍රාහක ප්‍රණාලයට. මේ කොටස් ටිකත් ඇඳලා නම් කරගන්න. එතකොට මේ වෘක්කයක් තුල පිහිටන විශාල ප්‍රමාණයක් පිහිටන වෘක්කාණු වල ක්‍රියාකාරීත්වයෙන් තමයි මුත්‍රා නිපදවීම සිද්ධ වෙන්නේ. අර බ්‍රෝමන් ප්‍රාවරය හරහා පෙරිලා එකතු වෙන දේවල් සංග්‍රාහක ප්‍රණාලයට ගමන් කරනෝනේ. අන්න එහෙම ගොඩාක් වෘක්කාණු වලින් ගොඩාක් දේවල් පෙරිලා එකතු වෙනවා රුධිරයේ සිට. අන්න එහෙම එකතු වුණාට පස්සේ තමයි මුත්‍රා නිපදවීමක් සිද්ධ වෙන්නේ. එතෙන්දී මේ මුත්‍රා නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. මුත්‍රා සෑදීම අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අතිපරිශ්‍රාවණය, දෙවෙනි එක වරණීය ප්‍රතිශෝෂණය, තුන්වෙනි එක ශ්‍රාවය. අපි මේ එක එක කොටසක් ගැන ඉදිරියේදී කතා කරමු. මේ අතිපරිශ්‍රාවණය ගැන තමයි එකටම කතා කරන්නේ. මුත්‍රා නිපදවීම පළවෙනි පියවර තමයි අතිපරිශ්‍රාවණය. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන ගමන් මේත් එක්කම මීට පොඩ්ඩකට කලින් කතා කරපු වෘක්කාණු ව්‍යුහය කියන පිටුව පෙළගෙන ඒක දිහා බලාගෙන මේක අධ්‍යයනය කරන්න. මෙහිදී කුච්චික පෙරණයට එකතු වන දේවල් මතකයි නේද? අර කුච්චිකාව හරහා ඒ රූප සරහන දිහා බලා ගන්න කිව්වේ. එතකොට ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙනවා. ඒ රූප සරහනේදී පේනවා කුච්චිකාව හරහා කුච්චික පෙරණයක් බ්‍රෝමන් ප්‍රාවරයට එකතු වෙනවා. අන්න එතෙන්දී දුවේ පුතේ මේ එකතු වෙන දේවල් ඒ කියන්නේ ගුච්චික පෙරණේ අඩංගු දේවල් සහ එකතු නොවන දේවල්. ඒ කියන්නේ ගුච්චික පෙරණේ අඩංගු නොවන දේවල් පැහැදිලිව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ නෝට් එක මෙහිම ලියා ගන්න. එතකොට එකතු නොවන දේවල් මම ඉස්සෙල්ලා කියන්නම්. එකතු නොවන දේවල් තමයි මොනවද? රුධිර සෛල. මොනවද රුධිර සෛල? රුධිර දේහාණු ටික මොනවද? රතු රුධිරාණු එහෙම නැත්නම් රක්තාණු කියලා කියන්න පුළුවන්. සුදු රුධිරාණු නැත්නම් ශ්වේතාණු සහ පට්ටිකා. ওই දේවල් රුධිර සෛල ওই ටික තියෙන්නේ නැහැ ගුච්චික පෙරණේ. ඊට අමතරව ප්ලාස්ම ප්‍රෝටීන, ඇල්බියුමින්, ග්ලොබියුලින් සහ ෆයිබ්‍රිනෝජන්. මේ ප්ලාස්ම ප්‍රෝටීනත් රුධිරයේ අන්තර්ගත කොටස්නේ. ඒවා තියෙන්නේ නැහැ මේ ගුච්චික පෙරණේ. ඒ කියන්නේ ගුච්චිකාව හරහා පෙරෙන්නේ නැහැ. ඒ කොටස් අර ගුච්චික පෙරණේ හරහා පෙරෙන්නේ නැතුව නැවතත් අභිවාහී දමනිකාවේ සිට අපවාහී දමනිකාවට ඇතුල් වෙන දේවල් ටික. එතකොට මොනවද මෙතෙන්දී? පෙරීමකට ලක් වෙන්නේ. ගුච්චික පෙරණේ අන්තර්ගතද? එහෙම නැත්නම් ගුච්චික පෙරණේ හරහා පෙරෙන දේවල් මොනවද? ජලය, ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, විටමින්, ඖෂධ, අයන වර්ග, හෝමෝන සහ යූරියා. ඒ දේවල් තමයි මෙතන පෙරීමකට ලක් වෙන්නේ. එතකොට අතිපරිශ්‍රාවණය කියන්නේ පළවෙනි පියවරනේ.
අතිපරිශ්‍රාවණය කියන්නේ මොකක්ද කියලා අහුවොත් මොකක්ද කියන්න තියෙන්නේ? අභිවාහී දමනිකාවේ ගමන් කරන රුධිරේ අන්තර්ගත සමහර දේවල් කුච්චිකාව හරහා රෝමන් ප්‍රාවරය තුලට පෙරෙන එක තමයි අතිපරිශ්‍රාවණය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ දෙවෙනියට වෙන්නේ මොකද්ද? වරණීය ප්‍රතිශෝෂණය. වරණීය කියන්නේ මොකද්ද තේරුම එකේ? තෝරා බේරාගත් කියන එක. වරණීය කියන එකේ තේරුම වරණයක් සහිත. තෝරා බේරාගත් කියන එක තමයි වරණීය කියන එකේ තේරුම. ප්‍රතිශෝෂණය කියන්නේ නැවත අවශෝෂණය. ඒතර වරණීය ප්‍රතිශෝෂණය කියලා කියන්නේ දුවේ පුතේ. අර බ්‍රෝමන් ප්‍රාවරය තුලින් පෙරිලා දැන් මේ යනෝනේ මුත්‍රා විදියට බැහැර වෙන්න දේවල් ටිකක් ගමන් කරන්න ඕනේ. මොකක් තුලින්ද ගමන් කරන්නේ? අවිදුර සංවලිත නාලිකාව, හෙන්ලේ පුඩුව, විදුර සංවලිත නාලිකාව ඔය විදියට ගමන් මාර්ගයේ ගමන් කරනෝනේ. ඔය ගමන් කරන ASCII සමහර ද්‍රව්‍ය මොනවද වෙන්නේ? නැවතත් රුධිරයට ඉල්ල ගන්නවා. වටේ තියෙන රුධිර වාහිනිය වලට නැවතත් ඒකේ ගමන් කරනකොට ඒකේ තියෙන සමහර ද්‍රව්‍ය නැවත අවශෝෂණය කරනවා. අන්න ඒකට කියනවා වරණීය ප්‍රතිශෝෂණය කියලා. රුධිරයෙන්ම දීපු දේවල් ටික තමයි මේ වෘක්කාණු තුලින් ගමන් කරන්නේ. ඒ යන අතරතුර නැවතත් රුධිරයට මේ දේවල් සමහර ද්‍රව්‍ය ටිකක් ඉල්ල ගන්නවා. ඒක තමයි වරණීය ප්‍රතිශෝෂණය කියලා කියන්නේ. වරණීය ප්‍රතිශෝෂණය කියන්නේ කුමක්ද කියලා අහුවොත් අපිට ලියන්න පුළුවන්. වෘක්කාණුව තුලින් ගුච්චික පෙරණේ ගමන් කරනකොට වෘක්කාණුව තුලින් ගුච්චික පෙරණිය ගමන් කරනකොට ඒකේ අන්තර්ගත සමහර ද්‍රව්‍ය නැවතත් රුධිර නාලිකා තුළට ගමන් කිරීම හඳුන්වනවා වරණීය ප්‍රතිශෝෂණය කියලා. එම් වරණීය ප්‍රතිශෝෂණයේදී ගමන් කරන දේවල් තමයි ජලය 100%ක් කියන්නේ නැහැ 90% නැවත ප්‍රතිශෝෂණයට ලක් වෙනවා. ඒ කියන්නේ ගුච්චික පෙරණෙන් අයින් වෙනවා ජලයේ 90%. ඇමයිනෝ අම්ල අයින් වෙනවා. ග්ලූකෝස් 100%ක්ම නැවත ගුච්චික පෙරණෙන් නැවත රුධිරයට ඉල්ල ගන්නවා. නැවත රුධිරයට වර්ණීය ප්‍රතිශෝෂණයට ලක් වෙනවා. විටමින් ලවණ, යූරියා, යූරික් අම්ල සමහර ඖෂධ වර්ගත් මෙතෙන්දී වර්ණීය ප්‍රතිශෝෂණයට ලක් වෙනවා. ඊළඟ තුන්වෙනි පියවර තමයි මුත්‍රා නිපදවීමේදී ශ්‍රාවය කියලා කියන්නේ. ශ්‍රාවය වෙනවා කියලා කියන්නේ දැන් මේ ගුච්චික පෙරණය අතිපරිශ්‍රාවණය මගින් ගුච්චික පෙරණේ ඇතුළු වුණානේ බ්‍රෝමන් ප්‍රාවරයට. දැන් ඒක වෘක්කාණු තුල ගමන් කරනවා. ඒ ගමන් කරන ASCII අතිපරිශ්‍රාවණයෙන් පස්සේ මොකක්ද උනේ? වරණීය ප්‍රතිශෝෂණය දෙවෙනියට වුණා. ඒ කියන්නේ ඒකේ ගමන් කරන ASCII සමහර ද්‍රව්‍ය නැවත රුධිරයට ඉල්ල ගත්තා. එහෙම යනකොට සමහර තවත් ද්‍රව්‍ය රුධිරයේ සිට නැවතත් මේකට ඒ කියන්නේ වෘක්කාණුව තුලට ඇතුල් වෙන්න ගන්නවා. රුධිර වාහිනිය වල සිට නැවත සමහර ද්‍රව්‍ය ටිකක් නැවතත් මේ වෘක්කාණු තුල ගමන් කරන ගුච්චික පෙරණයට ඇතුළත් වෙනවා. නැත්තම් අවශෝෂණය වෙනවා. රුධිරයේ සිට තමයි මේ දේවල් නැවත එකතු වෙන්නේ. ඒකට හඳුන්වනවා ශ්‍රාවය කියලා එක හඳුන්වනවා. ඒතර ශ්‍රාවය කියන්නේ මොකක්ද කියලා අහුවොත් වෘක්කාණු තුලින් ගමන් කරන අතිපරිශ්‍රාවණයට සහ වර්ණීය ප්‍රතිශෝෂණයට ලක් වූ මුත්‍රාවල අඩංගු රුධිරයේ අඩංගු සංඝටක නැත්තම් මුත්‍රා ලෙස සැකසෙන්න ගමන් කරන සංඝටක ටිකට අමතරව තව දේවල් ටිකක් එකතු වෙනවා රුධිරයේ සිට. ඒක හඳුන්වනවා ශ්‍රාවය කියලා. ශ්‍රාවය වන ද්‍රව්‍ය තමයි අයන වර්ග, ක්‍රියටිනින්, ඖෂධ වර්ග සහ විටමින් E. දැන් මෙහෙම ගමන් කරනකොට බලන්නකො ගුච්චික පෙරණිය හරහා ඇතුල් වුණා සමහර ද්‍රව්‍ය ටිකක්. දැන් මේ ටික ඒ විදියටම නෙමෙයි නේද සංග්‍රාහක ප්‍රණාලියට එකතු වෙන්නේ. ඒ ටිකට පොඩි පොඩි වෙනස්කම් ටිකක් වුණා. ගුච්චික පෙරණයට අර බ්‍රෝමන් ප්‍රාවරය තුලින් ඇතුල් වෙච්ච ගුච්චික පෙරණයට පොඩි පොඩි වෙනස්කම් ටිකක් වුණා. මොනවද උනේ? වර්ණීය ප්‍රතිශෝෂණයෙන් සමහර ද්‍රව්‍ය එකකින් ආය රුධිරයට ඉල්ල ගත්තා. ඊට පස්සේ යන අතරතුරදී රුධිරයේ සමහර ද්‍රව්‍ය නැවත ගුච්චික පෙරණයට ලබා දුන්නා. ඒ කියන්නේ ශ්‍රාවය වුණා. ඒ පියවර තුන හරහා ගමන් කරනකොට මේ ගුච්චික පෙරණේ තියෙන සංයුතිය වෙනස් වෙලා. ඒ නිසා තමයි මේ පළවෙනි වාක්‍යයේදී මෙසේ සංයුතිය වෙනස් වූ ගුච්චික පෙරණේ කියලා හඳුන්වන්න හේතුව ඒකයි. මෙසේ සංයුතිය වෙනස් වූ ගුච්චික පෙරණය සංග්‍රාහක නාලිකාවලින් ශ්‍රෝණියට වැස්සේ. දැන් මේ සංග්‍රාහක නාලිකාවකට වැස්සෙන ඕනේ ওই මුත්‍රා ටික. මුත්‍රා නිපදවීමේ ක්‍රියාවලිය තුනේ වුණාට පස්සේ අතිපරිශ්‍රාවණේ වර්ණීය ප්‍රතිශෝෂණේ ශ්‍රාවයේ ඉවර වුණාට පස්සේ ඒ මුත්‍රා ටික සංග්‍රාහක ප්‍රණාලියට වැස්සෙන ඕනේ.
ඒ සංග්‍රාහක ප්‍රණාල වලින් සියලුම රුක්කාණු වලින් විශාල මිලියන ගාණක් රුක්කාණු වලින් මේ විදිහට මුත්‍රා එකතු කරගෙන සංග්‍රාහක ප්‍රණාලය ගෙනියනවා කොහෙටද? ශ්‍රෝණියට. ශ්‍රෝණිය කොතනද තියෙන්නේ කියන එක වකුගඩුවේ කොටස් ටික වෘක්කයේ කොටස් ටික නම් කරන තැනට ගිහිල්ලා බලන්න. අපි ඇඳ අර වෘක්ක පිරමීඩ මැද තියෙනවා වෘක්ක ශ්‍රෝණිය. එතෙන්ට මේ ටික ඔක්කොම එකතු වෙනවා. ඒ කියන්නේ වෑස් වෙනවා. මුත්‍රා ටික එකතු වෙන්නේ වෘක්ක ශ්‍රෝණියට. විනාඩියකදී නිරෝගී පුද්ගලයෙක්ගේ නිපද වෙන ගුච්චික පෙරණේ පරිමාව මතක තියාගන්න ඝන සෙන්ටිමීටර් 120ක් විතර තමයි සාමාන්‍ය නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක්ගේ නිපද වෙන ගුච්චික පෙරණේ පරිමාව. නමුත් මෙම ගුච්චික පෙරණේ වෘක්ක නාලිකා හරහා ගමන් කිරීමේදී 95ක් පමණ ප්‍රතිශෝෂණයට ලක් වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඕගොල්ලෝ මේ සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න දරුවන් වශයෙන් මගේ මේ channel එක බැලුවා නම්, මේ channel එකේ වීඩියෝස් පිළිවෙලට බලාගෙන ආවා නම් ඕගොල්ලන්ට දකින්න තිබුණා මානව දේහ ක්‍රියාවලිය කියන විශාල ජීවවිද්‍යා ඒකකයේ යටතේ කතා කරන පද්ධති සියල්ලම ගැන මේකෙදි මම එකින් එක වීඩියෝ වලින් කතා කරා. ආහාර ජීර්ණ පද්ධතිය, බහිස්ත්‍රාවි පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, වසා පද්ධතිය, ස්නායු පද්ධතිය සහ ඒ විදිහට පද්ධතීන් ගැන සියල්ලම ගැන මෙතෙන්දි කතා කරා. ඉතින් ඒ එකිනෙකක් ගැන ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ වීඩියෝ වල වැදගත්කම තව යාළුවෙක්ට වැදගත් වෙනවා කියනක ඕගොල්ලන්ට තේරෙනවා නම් යාළුවා අතරත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. සහ මේ කොටස් වීඩියෝ එක බැලුවට මදි ඕගොල්ලෝ ඒ ගමන් මේ වීඩියෝ එක නවත්ත මේ ඕගොල්ලෝ නෝට් එකකුත් හදාගන්න ඕනේ තමන්ගෙම පද්ධතීන් ගැන. එතකොට ඕගොල්ලන්ට මේ එකකේ සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා ඒක ඕගොල්ලෝ කරන්න ඇති කියලා. දැන් මේ පද්ධතීන් ගැන නෝට් එකකින් පස්සේ අපි පද්ධති ඔක්කොම ගැන ඔයගොල්ලෝ බැලුවා නම් ඊට පස්සේ ඉදිරියේදී අපි කතා කරනවා විශේෂයෙන් වැදගත් වෙන සාමාන්‍ය පෙළට වැදගත් වෙන කොටස් ගැනත් ඉදිරියේදී කතා කරනවා. ඊට අමතරව තව පොඩි පන්ති වලට, ඒ කියන්නේ 6 7 8 9 10 11 සියලුම පන්ති වලට අදාළව තවත් වීඩියෝ මගින් පාඩම් සහ අමතර වැදගත් කාරණා ඉදිරියේදී එකතු වෙන්න නියමිතයි. ඉතින් ඒ ගැන බලාපොරොත්තුෙන් ඉන්න එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමු.